පුතේ ඔන්න දැන් බලන්න අපි ගණන් හදන්න පටන් ගන්න යන්නේ. මේ වෙනකොට ඔයාලා නිබන්ධනයේ ගණන් එහෙම හදලා තියෙන්න ඕනේ. වස්තුවක් මත එකිනෙකට अंशක 60ක් ආනතව ක්‍රියා කරන විශාලත්වයේ නිව්ටන් 6 බැගින් වූ බල දෙකක සංප්‍රයුක්තය සොයන්න. පැහැදිලිද? එතකොට මේ ගාන ලියාගෙන ඔයාලා වීඩියෝ එක නතර කරලා හදන්න පටන් ගන්න ඕනේ. ඒකනේ අපේ ක්‍රමය. හරි. පළවෙනි කාරණය මෙතන වස්තුවක් කියලා තිබ්බට අපි මේ ඒකතල බල පද්ධති පාඩමේදී මේක අධ්‍යයනය කරන්නේ අංශුවක් කියලා හිතලානේ. පැහැදිලිද? එහෙනම් මේ අංශුවක් මත එකිනෙකට अंशක 60ක් ආනතව ක්‍රියා කරන විශාලත්වයේ නිව්ටන් 6 බැගින් වූ බල දෙකක සංප්‍රයුක්තය හොයන්න කියලායි කියන්නේ. හරි. දැන් ඕම් පුතා තියනවා මේ අංශුව. මේ අංශුවේ මේ පැත්තට ක්‍රියා කරනවා නිව්ටන් 6ක්, මේ පැත්තට ක්‍රියා කරනවා නිව්ටන් 6ක්. ඔන්න විශාලත්ව දෙක සමානයි. මේ බල දෙක අතර කෝණය තමා පුතේ अंशක 60ක් කියලා කියන්නේ. දැන් මේ ගාන ලිව්ව ගමන් ඔයාලට මතක් වෙන්න ඕනේ. හරි. එහෙනම් මේ අපි ඉගෙනගෙන තියෙන රොම්බසේ කතාව නේද මේ තියෙන්නේ? බල දෙක විශාලත්වයෙන් සමානයි. එහෙනම් ඕම් රොම්බසේ දැනුම භාවිතයෙන් මේ ගාන හදන්න පුළුවන්. ඒක මතක් වෙන්න ඕන නේද? හරි. ඒක මතක් වුණා කියලා හිතන්නකො. ඒ විදිහට සුළු කරලා කෙනෙක්ට උත්තර ගන්නත් පුළුවන්. දැන් ඔන්න මම මේකම අපේ සූත්‍රයේ භාවිතේනුත් හොයනවා. අපි එහෙම මුලින් හොයලෙමුකෝ. ඔන්න එහෙනම් R. දැන් මේක නේද අපි හොයන සංප්‍රයුක්තය R. හරි. R සමානයි. මොකද්ද පුතේ සූත්‍රය? P වර්ගය ධන Q වර්ගය ධන දෙකක් P Q cos θ මෙන්න මේ සමස්ත පදයේ වර්ග මූලය. හරි. R සමානයි. P කියන්නේ මොකද්ද? බලය. එහෙනම් නිව්ටන් 6යි. Q කියන්නේ 6යි. ධන දෙවාරයක්. 6 වතාවක් 6 වතාවක් cos θ කියන්නේ cos අංශක 60යි. ඒ θ වලගේ බල දෙක අතර කෝණය අංශක 60යි. හා දැන් සුළු කරන්නනේ තියෙන්නේ. cos අංශක 60 යගේ කීයද? cos අංශක 60 කියන්නේ භාගයයිනේ. ආන්ගේ භාගයට පුතේ දෙකේ ඉලක්කම කෙලින්ම කැපිලා යනවා. මෙතනින් cos 60 කියන්නේ භාගයයිනේ. ආයේ භාගය ලියන්න උවමනාවක් තියෙනව නෑ. එහෙනම් මේ භාගයට මේ දෙකේ ඉලක්කම කැපිලා යනවා. කැපිලා ගියාම මෙතන ඉතුරු වෙන්නේ මොකද්ද? r සමානයි. මෙතනත් 6 වර්ගය, මෙතනත් 6 වර්ගය, මෙතනත් 6 වර්ගය. එහෙනම් එතන තියෙනවා 6 වර්ගයේ පද 3ක එකතුවක්. ඒ කියන්නේ 3 වතාවක් 6 වර්ගය. ඔන්න වර්ගමූලය. 3 වතාවක් 6 වර්ගය. මේක සුළු කරාම 6 වර්ගයේ වර්ගමූලය 6යි, 3ේ වර්ගමූලය 3යි, මූල 3. එහෙනම් 6යි මූල 3යි නිව්ටන් කියලා උත්තරේ ගන්න පුළුවන්. පැහැදිලිද ඒ කාරණේ? හරි. දැන් ඔන්න එහෙනම් සංප්‍රයුක්තය හොයලා ඉවරයි. දැන් හොයන්න ඕනේ විශාලත්වයේ හොයලා ඉවරයි නම් දිශාවනේ. එන්නකො මුල් රූප සටහනට. දිශාව මම ගන්නවා මෙන්න මේ කෝණය ඇල්ෆා කියලා. ඇල්ෆා කියන්නේ මොකද්ද? සංප්‍රයුක්තය 6යි නිව්ටන් බලයත් එක්ක හදන කෝණය නේද? රොම්බසේ දැනුමෙන් මගේ පුතාලා දැනටමත් දන්නවා ඇල්ෆා වල අගය අර සමස්ත කෝණයෙන් භාගයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඇල්ෆා වල අගය අංශක 30ක් වෙන්න ඕනනේ. හරි. දැන් ඒක අපි සුළු කරලා බලමු මොකද්ද අපි දන්න සම්මත සූත්‍රය? tan ඇල්ෆා සමානයි p බලයත් එක්ක හදන කෝණයනේ. එහෙනම් මෙතෙන්ට එන්නේ q sin θ, මෙතෙන්ට එන්නේ p ධන q cos θ. ඔහොම නේද එන්නේ? සමානයි. හරි. q කියන්නේ නිව්ටන් 6යි. sin θ sin 60යි. p කියන්නේ 6යි. q කියන්නේ 6යි. cos θ කියන්නේ cos 60යි. දැන් මේක සුළු කරන්න ඕනේ. සුළු කරාම tan ඇල්ෆාට උත්තරයක් ලැබෙනවා පුතේ. එහෙනම් මේ ලැබෙන ඇල්ෆා වලගේ අංශක 30ක් වෙන්න ඕන නේද? හරි. සුළු කරන්නකෝ. කලින් කියලා දුන්නා වගේ මේ 6 ඉලක්කමට මේ 6 ඉලක්කම් දෙකම කැපිලා යනවා. කැපිලා ගියාම ඉතුරු වෙනවා මොකක්ද? sin 60. sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. මෙතන 6 ඉලක්කම කැපුණාම 1යි ධන. කැපුණා cos 60 කියන්නේ භාගයයි. ඕම් උත්තරේ. එහෙනම් tan ඇල්ෆා සමානයි මොකක් කියලාද ආවේ? මේ ටික නේද? මේ ටික සුළු කරමු. මූල 3 බෙදීම 2 ඉරෙන් උඩ ඇත යට භාගයට එකක් එකතු වුණා. ඒ කියන්නේ 3 බෙදීම 2යි. ඒ කියන්නේ එකමාරයි කියන එකනේ. හරි. සුළු කරද්දී මේ දෙකේ ඉලක්කමට මේ දෙකේ ඉලක්කම කපලා දාන්න පුළුවන්. මේ දෙකේ ඉලක්කමට මේ දෙකේ ඉලක්කම කපලා දාන්න පුළුවන්. එතකොට ලැබෙනවා මොකද්ද?
මූල තුන බෙදීම 3ක් කියලා. මූල තුන බෙදීම 3ක්. දැන් මේක සුළු කරන්න තියෙන්නේ මූල තුන බෙදීම මේ තුනේ ඉලක්කම ලියකි මූල තුන වතාවක් මූල 3යි. දැන් මේක සුළු කරන්න පුතේ. එතකොට ලැබෙනවා උත්තරේ 1 බෙදීම මූල 3යි. එහෙනම් මේ මොකද ලැබුණේ? 1 බෙදීම මූල 3යි. අපිට ලැබුණා tan alpha සඳහා අගයක් 1 බෙදීම මූල 3යි කියලා. ත්‍රිකෝණමිතිය දන්න අය මට කියන්න tan alphaට 1 බෙදීම මූල 3ක් ලැබෙන්නේ tan වල මොන අගයේදීද? tan වල අගය අංශක 30 දී. එහෙනම් alpha වල අගය අංශක 30යි. පැහැදිලිද? තේරුණාද නැද්ද? නිරවුල්ද? ඔන්න බලන්න එහෙනම් අපි මේ විදිහට සුළු කරගෙන ගිහිල්ලා alpha වල අගය අංශක 30යි කියලා පෙන්නවා සූත්‍රයේ භාවිතයෙන්. R වල අගය 6යි මූල 3යි නිව්ටන් කියලා පෙන්නවා ඒත් අර සම්මත සූත්‍රයේ භාවිතයෙන්. හැබැයි මම කියලා දුන්න මගේ දරුවන්ට මේ බල දෙක විශාලත්වයෙන් සමානයි නම් මේ සූත්‍ර භාවිතා කරන්න ඕනේ නැහැ. කෙලින්ම රොම්බසේ දැනුම භාවිතා කරලා උත්තර හොයන්නත් පුළුවන්. දැන් අපි උත්සාහ කරමු ආන්ගේ රොම්බසේ දැනුම භාවිතේනුත් මේ ගානට උත්තරේ හොයන්න. හරි පුතේ. ඕන මම දැන් රොම්බසේ ඇඳලා තියෙනවා. මේ ඔයාලට පැහැදිලි කරන්න යන්නේ හැමදේම. ඕන බලන්නකෝ. එහෙනම් අපි දන්නවා මේ සංප්‍රයුක්තයේ කෙලින්ම එක බලයක් එක්ක හදන කෝණය ගත්ත හැකි රොම්බසෙන් මෙන්න මේ ශීර්ෂ කෝණය සමච්ඡේදනය වෙනවා. එහෙනම් මේ කෝණය අංශක 60න් භාගයයි. ඒ කියන්නේ අපි එකපාරම දාමු අංශක 30යි. එහෙනම් මේක අංශක 30යි. එලෙසම පුතා මේ කෝණයත් අංශක 30යි. හරිනේ. ඔන්න ඒක භාවිතා කළා. ඊට පස්සේ R වලගේ හොයන්න ඕනේ. මතකද R වලගේ හොයපු විදිය? R වලගේ හොයන්න දැන් මේක 30යිනේ. එහෙනම් මේ කෝණයත් කීයද? 30යි. පැහැදිලිද? ඊට පස්සේ මොකක්ද අපි කළේ? මෙතන ඉඳන් මෙයාට ලම්බයක් ඇඳා. මේක 6යි නම් මේ පාදයේ දිගත් කීයද? 6යි. 6යි නම් අපිට මෙන්න මේ දිග හොයන්න පුළුවන් ක්‍රමයක් තිබ්බා. කොහොමද ඒක? කොහොමද මේ දිග හෙව්වේ? කර්ණය දන්නව නම් බද්ධ පාදය. කර්ණය වතාවක් cos 30යි. ඕක නේද ක්‍රමය? කර්ණය වතාවක් cos 30යි. සුළු කරාම cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. සුළු කරාම 3යි මූල 3යි. මතකද මේ පාදේ ගත්ත හැටි? එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට දිග කීයද? 3යි මූල 3යි. ඒ පරිද්දෙන්ම පුතේ අපිට මෙතන ඉඳන් මෙතෙන්ට දිග හොයන්නත් පුළුවන්. ඒ දිගත් එහෙනම් මොකක් වෙනවද? මේ දිග හෙව්වත් ඔයාලට 3යි මූල 3 කියලාම තමයි ලැබෙන්නේ. ඇයි එහෙම ලැබෙන්නේ? පුතේ ඉතින් මේ පාදයේ දිගට මේ පාදයේ දිග සමානයිනේ. ඇයි එහෙම වෙන්නේ? මේක සමදිවිපාදී ත්‍රිකෝණයක්. සමදිවිපාදී ත්‍රිකෝණයකට එක් ශීර්ෂයක මේ කියන්නේ සමාන පාද දෙකට අදාළ ශීර්ෂයේ ඉඳන් අඳින ලම්බයෙන් මෙන්න මේ තුන්වෙනි පාදයේ දෙකට බෙදෙනවා. සමදිවිපාදී ත්‍රිකෝණයක සමාන පාද දෙකට අදාළ ශීර්ෂයේ ඉඳන් තුන්වෙනි පාදයට අඳින ලම්බයෙන් හරියට මේ පාදයේ දෙකට බෙදෙනවා. තවත් විදිහකට කිය හැකි කර්ණය 6යි නම් මේ පාදය 6යි cos 30යි මේකත් 6යි cos 30යි. එහෙනම් මුළු දිග 3යි මූල 3ට 3යි මූල 3 එකතු වෙන්න ඕනේ. ඒ පරිද්දෙන් සුළු කරාම පුතේ R වලගය 3යි මූල 3 දන 3යි මූල 3 කියන්නේ 6යි මූල 3 ඒකකය නිව්ටන්. තේරුණාද? ඔන්න බලන්නකො පුතේ. එහෙනම් අපිට අර දීර්ඝව සුළු කරපු දේත් මෙන්න මේ ජ්‍යාමිතික දැනුම භාවිතයෙන් පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ඒ නිසායි මම ඔයාලට නැවත නැවත සඳහන් කරන්නේ පුතේ මේ විදිහට ගණන් හදද්දි අපිට අර සම්මත සූත්‍රයේ භාවිතයෙන් හදන්න පුළුවන් ගණනුත් තියෙනවා. ඒ වගේම මේ ජ්‍යාමිතික දැනුම ත්‍රිකෝණමිතික දැනුම භාවිතයෙන් හදන්න පුළුවන් ගණනුත් තියෙනවා. එතකොට ගණන් හදාගෙන යනකොට තමයි ඔයාලට අවබෝධ වෙන්නේ මේ ගණන් හදන්න පහසුම මොන ක්‍රමයේද කියන එක. පැහැදිලිද? ඒ නිසා උත්සාහය අතාරින්න නැතුව දිගටම ගණන් ටික හදාගෙන යන්න. පුතේ 3යි මූල 3යි නිව්ටන්ට සමාන බල දෙකක් එකිනෙකට අංශක 60ක් ආනතව ක්‍රියා කරයි සංප්‍රයුක්තයේ විශාලත්වය හා දිශාව සොයන. දැන් එතකොට කලින් ගාන හදලා තියෙන ඔයාලට මේක මහා අමාරු දෙයක් වෙන්නේ නැහැනේ. පහසුවෙන්ම උත්තර හොයන්න පුළුවන්. තේරුණාද? ඒ නිසා දරුවනේ වීඩියෝ එක නතර කරන්න විනාඩි 2ක් වගේ කාලයක් ඇතුළත මේ ගානට උත්තරේ හදලා මට පෙන්නන්න. තේරුණාද? හරි. දැන් අපිත් හදමු. මොකද්ද සූත්‍රය?
r සමානයි. නැත්නම් r වර්ගය සමානයි p වර්ගය ධන q වර්ගය ධන 2pq cos θ නේද? හරි. මේ සූත්‍රයේ හැටියට p වලාගයත් 3යි මූල 3යි q වලාගයත් 3යි මූල 3යි θ වලාගේ අංශක 60යි. හා ඔන්න ලිව්වා 3යි මූල 3 වර්ගය. ඊළඟ එක 3යි මූල 3 වර්ගය. ඊළඟ එක දෙවාරයක් මේකත් 3යි මූල 3යි මේකත් 3යි මූල 3යි. ඒ කියන්නේ 3යි මූල 3 වර්ගයක් තමයි ආයේ එතන හැදෙන්නේ. cos θ වලගේ cos 60. මේක සමානයි එහෙනම් r වර්ගයට. හරි. දැන් බලන්නකෝ. සුළු කරද්දී cos 60 අගේ භාගයයි අන්නේ භාගයට දෙකේ ඉලක්කම කැපිලා ගියා. දැන් මොකක්ද දෙන්නේ? r වර්ගය සමානයි. මෙතන 3යි මූල 3 වර්ගයක් 3යි මූල 3 වර්ගයක් 3යි මූල 3 වර්ගයක්. එහෙනම් තියෙනවා 3යි මූල 3 වර්ගය වගේ පද 3ක්. 3යි මූල 3 වර්ගය වගේ පද 3ක්. එහෙනම් r කියන්නේ මොකද්ද? r සමානයි 3 වතාවක් 3යි මූල 3 වර්ගය කියන සමස්ත පදේ වර්ග මූලය. මෙයාගේ වර්ග මූලය ගත්තාම මූල 3යි. මෙයාගේ වර්ග මූලය ගත්තාම වර්ගයට වර්ග මූලය කැපිලා 3යි මූල 3යි. මේක සුළු කරන්න මූල 3 වතාවක් මූල 3 කියන්නේ 3මයි. 3 වතාවක් 3 කියන්නේ 9යි. එහෙනම් උත්තරේ 9යි නිව්ටන්. පැහැදිලිද? ඔන්න සූත්‍රයට ආදේශ කරලා හෙව්වා. හා සූත්‍රයට ආදේශ කරලා හොයලා ඊළඟ විදිහ මොකද්ද? tan alpha. tan alpha කියන්නේ මොකද්ද? කෙලින්ම එක් බලයක් සමග සංප්‍රයුක්තයේ සාධන කෝණය. අපි දන්නවා මෙතනදී නිර්මාණය වෙන්නේ රොම්බසයක්. එහෙනම් රොම්බසේ විකර්ණයෙන් ශීර්ෂ කෝණයේ සමච්ඡේදනය වෙනවා. ඒ නිසා කෙලින්ම tan alpha හොයලා උත්තරේ ගන්නත් පුළුවන්. නැත්නම් alpha වලගේ කෙලින්ම අංශක 30යි කියලා එකපාරම යොදන්නත් පුළුවන්. පැහැදිලිද කාරණය? තේරුණාද? හරි. මෙන්න බලන්න සූත්‍රයට ආදේශ කරලා කෙලින්ම රොම්බසේ දනුමින් මේක හැදුවා. තව කෙනෙක්ට ඕනනම් ඕක මතකද අපි රොම්බසේ දැනුම භාවිතයෙන් r කියන විකර්ණයේ දිග හෙව්වා. කොහොමද හෙව්වේ? 2p cos θ බෙදීම දෙක විදිහට තමයි ඒකට උත්තර හෙව්වේ. මතක් කරලා බලන්න රොම්බසේ විකර්ණ කලින් ගානෙත් අපි හැදුවා. හා මේකට ආදේශ කරලා බලමු 2යි p කියන්නේ 3යි මූල 3යි cos θ කියන්නේ අංශක 60යි. අංශක 60න් භාගයක් කියන්නේ cos 30යි. සුළු කරන්න 2යි 3යි මූල 3යි cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. මේක සුළු කරන්න. මේ දෙකේ ඉලක්කමට දෙකේ ඉලක්කම කැපිලා යනවා. මූල 3 වතාවක් මූල 3 කියන්නේ 3යි 3 වරක් 3 9යි. එහෙනම් ඒත් 9යි නිව්ටන්. තේරුණාද? හොඳට බලන්න පුතේ විවිධ විදිහට මේ ගණන් වලට හදන්න පුළුවන් විවිධ විදිහට මේ ගණන් වලට තර්ක කරන්න පුළුවන්. හරි. දැන් අපි නිකමට වගේ මේ විදිහට රොම්බසයක් ඇන්දොත් ඒ රොම්බසේ විකර්ණයේ දිග නේද පුතා මේ r කියලා ගත්තේ. ඒ r වලගේ කොහොමද? මේක p නම් මේක p නම් මෙන්න මේ කෝණය θ බෙදීම දෙකක් නම් මේ r වලගේ 2p cos θ බෙදීම 2යි කියලා අපි කලින් සාධනය කළා. ආන්ගේ සාධනය කරපු එක තමයි පුතේ මම මේ මෙතනදී භාවිතා කළේ. පැහැදිලිද? ඒ නිසා මගේ දරුවෝ තේරුම් ගන්න මේ එකම ගාන විවිධ රටාවට අපිට හොයන්න පුළුවන් පුතේ. ඒ නිසා ගණන් ගොඩාක් හදලා තියෙද්දි ගාන දැක්ක ගමන් ඔයාලට තේරුම් ගන්නවා පුතේ මේ ගානට ගැලපෙන්නේ මෙන්න මේ ක්‍රමය කියලා. පැහැදිලිද? ඒ නිසා ඔයාලා කළ යුතු එකම කාර්යය තමයි පුතේ ඒ පාඩමට අදාළ විවිධ වූ සුළු කිරීම් සහිත ගණන් ගොඩක් හදන්න. හැබැයි මේ ගණන් ගොඩක් හදන්න කම්මැලි නම් වෙන්න එපා. මේක ලේසි ගානක් නේ කියලා අතාරින්නත් එපා උත්සාහය. එක දිගට වැඩ කරගෙන යන්න. මොකද මගේ වීඩියෝ බලන්න හුරු වෙච්ච ඔයාලට දැන් තේරෙනවා මම විවිධ ගණන් වලදී අලුත් කාරණා හැම වෙලේම ඔයාලට හයිලයිට් කරන්න හදනවා. ඒ නිසා මේ අලුත් කාරණා ගොන්න ඔයාලගේ දැනුමට එකතු කර ගන්න. දරුවනේ ඔන්න ඊළඟ ගාන අපි හදනවා. හොඳට මතක තියාගන්න මේ ගාන නම් තනියම හදන්න ඕනේ. මේ ගාන හොඳට කල්පනා කරලා තනියම හදන්න. මේ ගාන තනියම හැදුවොත් ඔයා දක්ෂයෙක්. මගේ ටියුට් වල මේවට උත්තර තියෙනවා. නමුත් ඒවා හිතන්න එපා. පැහැදිලිද? ඔය ටියුට් වලට උත්තර දෙන්නේ තවත් උදව්වක් විදිහටනේ.
හැබැයි උදව්ව ඔයා යහපත් විදිහටයි භාවිතා කරන්න. ඒ නිසා ඔන්න උපදේශයක් දෙනවා මේ ගාන තනියම හදන්න. තනියම හදලා ඉවර වෙලා මගේ උත්තරෙත් එක්ක බලන්න නැත්නම් වීඩියෝ එකේ උත්තරෙත් එක්ක බලන්න. ටියුට් එකේ තියෙන උත්තරයට වඩා මගේ වීඩියෝ එකේදී මම ගොඩාක් වෙනස් විදිහට ඒක පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මොකක්ද ගාන පුතේ? විශාලත්වයෙන් සමාන බල දෙක සංප්‍රයුක්තයේ විශාලත්වය. දැන් අපි හිතමු ඔය විශාලත්වයෙන් සමාන බල දෙක කියන්නේ p, p කියලා. ඔන්නයි විශාලත්වයෙන් සමාන බල දෙකක සංප්‍රයුක්තයේ විශාලත්වය බලයක විශාලත්වයටම සමාන නම් එහෙනම් බලයන් දෙකත් p, p සංප්‍රයුක්තයේ කියන r වලාගයක් p ම වෙනවා. නම් බල දෙක අතර කෝණය සොයන්න. ඒ කියන්නේ ආරම්භක p බල දෙක අතර කෝණය සොයන්න කියනවා. ඊට අමතරව සංප්‍රයුක්තය එක් බලයක් සමග සාධන කෝණයද සොයන්න කියනවා. තේරුණාද ගාන? එහෙනම් මගේ දරුවෝ ටික පුතේ ගාන ලියා ගන්න, වීඩියෝ එක නතර කරන්න. වෙලාව බලලා ගාන හදන්න පටන් ගන්න. උත්තරේ හරියට ගන්න. ඒ උත්තරේ ගන්න ඔයාට කොච්චර වෙලාවක් වැය වුණාද කියලාත් බලන්න. ඒක තමා ඔයාට මේ පාඩමේ මෙතෙක් කියලා දුන්න දේවල් අවබෝධ වුණාද කියලා චෙක් කරගන්න තියෙන අවස්ථාව. පොඩි ගානක් නෙමේ, කල්පනා කරලා හදන්න ඕන ගානක්. ඒ නිසා දරුවනේ මේක අවස්ථාවක් කරගෙන ඔයාගේ උනන්දුව දැන් මැනලා බලන්න. හරි පුතේ. ඔන්න එහෙනම් දැන් අපි ඒ ගාන හදන්න පටන් ගන්නවා. හොඳට බලන්නකෝ මගේ මේ පැහැදිලි කිරීම. ඔන්න පුතේ අංශුවක් තියෙනවා. හරි. මේ අංශුව මත p බලයක් ක්‍රියාත්මක වෙනවා. තවත් p බලයක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ බලයන් දෙකේ සංප්‍රයුක්තයත් p ම වෙනවා. මේ බලයන් දෙකේ සංප්‍රයුක්තයත් p ම වෙනවා. හරි. දැන් ඕක නේද ගාන? හරි. ඕක දිහා කල්පනා කරන දරුවන්ට තේරෙනවා අපිට ඕනෑම බල දෙක සංප්‍රයුක්තය හොයන්න බල සමාන්ත්‍රාශ්‍රය භාවිතා කරන්න පුළුවන්. කාරණේ පැහැදිලිද? හැබැයි මේ පරිද්දෙන් බල සමාන්ත්‍රාශ්‍රය භාවිතා කරනකොට ඒකේ විකර්ණයෙන් බල දෙක ඡේදනය වන ලක්ෂයට අදාළව අඳින විකර්ණයෙන් තමයි සංප්‍රයුක්තය නිරූපණය වෙන්නේ. පැහැදිලිද? හැබැයි අපි ප්‍රායෝගිකව දන්නවා බල දෙකක් මෙන්න මේ පරිද්දෙන් නම් ආනත ඒ බල දෙකට අදාළ ලක්ෂයෙන් අඳින මෙන්න මේ විකර්ණයේ දිග අනිවාර්යයෙන්ම මේ පාද දෙකේ දිගට වඩා වැඩි. ඒක තේරුණාද? පැහැදිලිද? නමුත් මෙතනදී කතුවරයා කියනවා ඒ විකර්ණයේ දිගත් ඒ කියන්නේ සංප්‍රයුක්තයත් මේ බලයන් දෙකත් එකිනෙකට සමානයි කියලා. පැහැදිලිද? එහෙනම් අපිට සමාන්ත්‍රාශ්‍රයක් අඳින්න වෙනවා පුතේ. ඒ සමාන්ත්‍රාශ්‍රයේ පාදවල දිගවලුයි මෙන්න මේ විකර්ණයේ දිගයි එකිනෙකට සමාන වන පරිද්ද. ඒක තේරුණාද මං කියන එක? ඔන්න ආයෙ පැහැදිලි කරනවා. අපිට සමාන්ත්‍රාශ්‍රයක් අඳින්න වෙනවා මේ පාද දෙකේ දිගවලුයි විකර්ණයේ දිගයි එකිනෙකට සමාන වන පරිද්ද. තේරුණාද? එහෙම සමාන්ත්‍රාශ්‍රයක් ඇඳ ගන්න පුළුවන් වුණොත් අපි ගොඩ. ඔන්න පළවෙනි තර්කය. ඔන්න පළවෙනි තර්කය. පැහැදිලිද? දෙවෙනි තර්කය. නමුත් සමාන්ත්‍රාශ්‍රයක් ඇඳහම ඒක ගැන කතා කළද්දී මේ විකර්ණයේ දිග අනිවාර්යයෙන්ම මේ පාද දෙකේ දිගට වඩා වැඩි. එහෙනම් කවදාවත් මෙයයි සමාන වන පරිදි සමාන්ත්‍රාශ්‍රයක් අඳිනකොට ඒක මේ වගේ එකක් නම් වෙන්න බෑ. ඇයි වෙන්න බැරි? එහෙම මේ වගේ එකක් වුණොත් ඉතින් අනිවාර්යයෙන්ම මේ දිගවල් වලට වඩා වැඩිනේ. නමුත් මෙතන තියෙන කුණුහරුපේ එහෙම එකක් නෙමෙයි කියන්නේ. මෙතන කියන්නේ මේකයි ඔක්කොම සමාන වෙන්න ඕන කියලා. තේරුණාද? පැහැදිලිද? හරි. දැන් ඔන්න තුන්වෙනි තර්කය. දැන් ළමෙක් මේක දිහා බලාගෙන දැන් ඔය ඔක්කොම කතා ටිකක් තේරුණා යාට. එයා මේක දිහා බලාගෙන ඉන්නවා. එයා දැන් ඕන අඳිනවා. මේ පාදයක් p. හරි. ඔන්න දැම්මා. මේ පාදයක් p. මේ පාදයක් p. කොහොමද? ඉතින් වෙන්න බෑනේ. කොහොමද මෙහෙම වෙන්නේ? මේ ගාන වැරදිද?
ඉතින් අපි දන්නවනේ මේ ඔයම විකරණේ කවදාවත් P වෙන්න බෑ. ඒ විදිහට කල්පනා කර කර ඉන්න එකද හරිය නෑ. ඊට වැඩිය වෙනස් විදිහට තමන්ගේ චින්තනය මෙහෙවන්න පුතේ. ඔන්න එයා හිතන විදිය. මෙන්න ගාන හිතන දරුවෙක් හිතන විදිහ පුතේ. එයාට දැන් මේ ටික ආවනේ. මේක සාමාන්‍ය දේ. මොකද්ද? විකරණය කියන්නේත් Pමයි. බලයන් දෙකත් P. එයා කල්පනා කරනවා මේක සමාන්තරාශ්‍රයක්. එහෙනම් මේක P නම් අනිවාර්යෙන් මේකත් P වෙන්න ඕනේ. මොකද්ද එයා කල්පනා කරන්නේ? මේක සමාන්තරාශ්‍රයක්. එහෙනම් මේක P නම් මේකත් P වෙන්න ඕනේ. මේක P නම් මේ පාදයට P වෙන්න ඕනේ. හරි. මේ ත්‍රිකෝණය ගත්තාම මේ ත්‍රිකෝණයේ පාද තුනම දිගින් සමානයි. මොකද්ද වෙන්නේ? මේ ත්‍රිකෝණයේ පාද තුනම දිගින් සමානයි. පාද තුනම දිගින් සමාන වෙන්න නම් අනිවාර්යයෙන්ම මේක සමපාද ත්‍රිකෝණයක් වෙන්න ඕනේ. මේක සමපාද ත්‍රිකෝණයක් වෙන්න නම් මේ එක කෝණයක අගය අංශක 60ක් වෙන්න ඕනේ. අනිත් පැත්තට මේ ත්‍රිකෝණය ගත්තත් මේක සමපාද ත්‍රිකෝණයක්. එහෙනම් මේ සමපාද ත්‍රිකෝණයේ කෝණ තුනේ අගය අංශක 60 වෙන්න ඕනේ. ඔන්න ඔහොම කල්පනා කරන්න බැරිද? පුළුවන්. එහෙම කල්පනා කළොත් එයාට තේරෙනවා එහෙනම් මේ අවශ්‍යතාවය තෘප්ත කරන්න නම් ඒ කියන්නේ මේ පාද සහ විකර්ණයේ දිග සමාන වෙන්න නම් ඒ පරිද්දෙන් නිර්මාණය කරන්න පුළුවන් සමාන්තරාශ්‍රයේ මෙන්න මේ කෝණේ අගය අංශක 120ක් වෙන්න ඕනේ. අංශක 120ක් වෙනවා යනු මේ කෝණය මහා කෝණයක් වෙන්න ඕනේ කියලා. දැන් තේරුණාද? එහෙනම් අපි මෙතෙක් සාකච්ඡා කරපු හැම අවස්ථාවකම සමාන්තරාශ්‍ර මේ පරිද්දෙන් නිර්මාණය කළාට මේ අවශ්‍යතාවය තෘප්ත වන පරිදි මේ ගානට අදාළව නිර්මාණය වෙන සමාන්තරාශ්‍රය එහෙනම් මේ කෝණය මහා කෝණයක් වන පරිද්දෙන් වන සමාන්තරාශ්‍රයක් වෙන්න ඕනේ. ඒ මහා කෝණේ අගය අංශක 120ක් වෙන්න ඕනේ. තව දුරටත් කිව්වොත් පුතේ මෙන්න සමාන්තරාශ්‍රයක් තියෙනවා. මේ කෝණය 120යි. ඕම් බලන්න. එහෙනම් මේක තමා සම්ප්‍රයුක්තය. මේකත් P, මේකත් P, මේකත් P. දැන් අර කිව්ව අවශ්‍යතාව ඔක්කොම තෘප්ත වෙන්නේ නැද්ද? වෙනවා. ඒ අවශ්‍යතාව ඔක්කොම තෘප්ත වෙනවා නම් මෙන්න කෝණය අංශක 60යි, මෙන්න කෝණයත් අංශක 60යි. මේ බල දෙක අතර කෝණය අංශක 120යි. සම්ප්‍රයුක්තය එක් බලයක් සමග සාධන කෝණය අංශක 60යි. කතාව ඇත්ත. මේක P නම් මේක P. එහෙනම් මේක සමපාද ත්‍රිකෝණයක් 60යි 60යි 60යි. මේක P නම් මේක P. සමපාද ත්‍රිකෝණයක් 60යි 60යි 60යි. කාරණේ නිරවුල්ද? පැහැදිලිද? මං ඔයාලට කිව්වා මතකද පුතේ මේ පාඩමේ ගණන් හදද්දි ඔයාට ත්‍රිකෝණමිතිය දැනුම භාවිතා කරන්න වෙයි. ජ්‍යාමිතිය දැනුම භාවිතා කරන්න වෙයි. ඊට අමතරව අර සම්මත සූත්‍රය භාවිතා කරන්න වෙයි. ඒ නිසා දරුවනේ සෑම විටම බුද්ධිමත්ව කල්පනා කරන්න. ඔයාලට වරදින්නේ නැහැ. බලන්නකො අර ගාන තුල අපි ගොඩනගපු තර්ක පැහැදිලිද? මගෙන් ඉගෙන ගන්න පුතේ ආන්ගේ තර්ක කිරීමේ හැකියාව. බලන්න මම අපි දන්න සමාන්තරාශ්‍රයෙන්දා ඒ සමාන්තරාශ්‍රය තුල මේ පාදයට මේ පාදයේ සමානයි කියන දත්තය දැම්මා. එතකොට මට ඒ පෙන්වනවා මට ඇස්වලට නිරීක්ෂණය වෙනවා. මෙතන තියෙන්නේ සමපාද ත්‍රිකෝණයක්. මේක සමපාද ත්‍රිකෝණයක් වෙන නම් මේ සියලුම කෝණ අංශක 60 වෙන්න ඕනේ කියන කතාව. අන්න ඒකෙන් මම තීරණය කරා මේක 60යි. ඒ පරිද්දෙන්ම මේක සමපාද ත්‍රිකෝණයක්. එහෙනම් මේ කෝණයක් 60යි. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ බල දෙක අතර කෝණය අංශක 120ක් වෙන්න ඕනේ. මේ බල දෙක අතර කෝණය 120ක් වෙන්න නම් සමාන්තරාශ්‍රය අර එහෙම එකක් නෙමේ. සමාන්තරාශ්‍රය මෙහෙම එකක් වෙන්න ඕනේ. අන්න නිකම්ම උත්තරේ ආවා. පැහැදිලිද? ඔය තර්ක කිරීමේ හැකියාව ඔයා ගොඩනගා ගත්තා නම් පුතේ බලන්න ඕනෑම සංකීර්ණ ගානකට විසඳුම Taman සතුයි. මේක පුතේ අපිට ඔයාට හිතන පිළිවෙල විතරයි කියලා දෙන්න පුළුවන්. හැබැයි මේ හිතීමේ හැකියාව ඔයා වෙනම ගොඩනගා ගත යුතු දෙයක්. පැහැදිලිද? බලන්න මේ ගණන් තුල මගේ වීඩියෝ තුල මම ඔයාව හොරතල් කරන්න යන්නේ නෑ පුතා. මේ විෂය බරපතලයි. හැබැයි මේ බරපතල විෂය හරි සැහැල්ලුවට සරලව ඉගෙන ගන්න පුළුවන්. ඒ සරලතාවයෙන් ගමන ගියොත් පුතේ ඔයාට වැරද්දක් වෙන්නේ නැතුව ඒකක් ගන්නත්
පුළුවන්. මැත්ස් වලට ඒකක් ගන්න එකට ඉතා පහසුවෙන් ෆිසික්ස් වලට ඒකක් ගන්න පුළුවන් වගේම ඔයා කෙමිස්ට්‍රි කරත් IT කරත් ඒකටත් ඔට්ටු වෙලා යන දේවාලයකින් කැම්පස් එක රින්ග ගන්න පුළුවන්. පැහැදිලිද? හොඳට තේරුම් ගන්න. හරි. මේ විදිහට කල්පනා නොකරපු දරුවෝ ඔන්න සූත්‍රයට අත තිබ්බා. මොකක්ද යාලා භාවිතා කරන්නේ? R වර්ගය සමානයි P වර්ගය ධන Q වර්ගය ධන 2ක් PQ cos θ කියන සූත්‍රය. ඔන්න ඔය සූත්‍රේ භාවිතා කරනවා. එතකොට R හෙවත් සංප්‍රයුක්තයේ යගයත් Pමයි. එහෙනම් මෙතෙන්ට P වර්ගය. පළවෙනි බලයත් Pමයි. ඒකත් P වර්ගය. දෙවනි බලයත් Pමයි. ඒකටත් P වර්ගය. මෙතෙන්ට දෙවාරයක් P වර්ගය cos θ. එහෙනම් මේකින් අපිට කවුද හොයන්න කියන්නේ? P වලාගේ. බලන්නකෝ මෙතන තියෙන P වර්ගයට මේ P වර්ගය කැපිලා යනවා. කැපිලා ගියාපුවම ඇයි මෙතනත් P වර්ගය මෙතනත් P වර්ගය. බිඳුව සමානයි P වර්ගය ධන 2යි P වර්ගය cos θ කියලා එනවා නේද? හරි. මේ 2යි P වර්ගය cos θ එහා පැත්තට ගියොත් මේ පැත්තේ ඉතුරු වෙන්නේ P වර්ගයක් විතරයි. එහෙනම් මේ දෙපැත්තෙන්ම අපිට P වර්ගයක් කපලා දාන්න පුළුවන්. එතකොට P වර්ගයක් කපලා දැම්මොත් 2ක් cos θ සමානයි. හරි ගියාද? මෙතන වැරදුනා. කොතනද වැරදුනේ? මේ පදේ එහා පැත්තට ගියොත් මේක ඍණ. එහෙනම් මේක ඍණ 2යි cos θ සමානයි 1. මොකද්ද කළේ? දෙපැත්තෙන්ම P වර්ගයක් කපලා දැම්මා. දැන් බලන්න පුතේ ඍණ 2ක් cos θ සමානයි නම් 1ට cos θ සමානයි ඍණ භාගයක් කියලා එනවා. cos θ වලගේ කීයද පුතේ? ඍණ භාගයක්. එහෙනම් දැන් ඔයාලා ත්‍රිකෝණමිතියේ දැනුම භාවිතා කරලා cos θ වලගේ ඍණ භාගයක් නම් θ වලගේ හොයන්නයි තියෙන්නේ. තේරුණාද? cos θ වලගේ ඍණ භාගයක් නම් අපි දැන් θ වලගේ හොයන්නයි තියෙන්නේ. ඔන්න මම මේකෙන් θ හොයන හැටි කියලා දෙනවා. හොඳට තේරුම් ගන්න. හරි. cos θ සමානයි ඍණ. ඔන්න ඍණ ලකුණක් දැම්මා. මේ භාගය නේද මෙතන තියෙන්නේ? මෙන්න භාගයක් තියෙනවා. පුතේ මට භාගයේ වෙනුවට ලියන්න බැරිද cos අංශක 60යි කියලා? මොකද්ද මේ භාගයේ වෙනුවට ලිව්වේ? cos අංශක 60යි. ඇයි අපි දන්නවා cos 60 අගේ භාගයයි කියලා. මෙන්න එළියෙන් තිබ්බ ඍණ ඒ ඍණ ලකුණ තමයි මෙතන තියෙන්නේ. හරි. දැන් උත්තරයක් ඇවිල්ලා තියෙනවා. මේ ඍණ ලකුණත් ඔන්න මම ඔයාලට තේරෙන්න කළු පෑනෙන් දැම්මා. හරි. ඔයාලට මතකද ත්‍රිකෝණමිතියේ දෙවනි වෘත්තපාදය ගැන අපි පැහැදිලි කරා. දෙවනි වෘත්තපාදයේ cos වලට ලැබෙන උත්තරේ ඍණ. ඒ නිසා මට මේකම ලියන්න බැරිද cos θ සමානයි. දැන් මොකද්ද ලියන්න ඕනේ? මේ ඍණ cos 60ට උත්තරයක් නේ. ඔන්න ඒක ලියනවා cos 180 ඍණ 60යි කියලා. මොකද්ද ලිව්වේ? cos 180 ඍණ 60යි කියලා. තේරුන්නේ නේද? මෙහෙම හිතන්න. දැන් මේකෙන් මේක ගත්ත හැටිනේ තේරුන්නේ නැත්තේ. ඔයා මේකෙන් මේක ලැබෙනවාද කියලා බලන්නකෝ. හරි. යම් තැනක cos 180 ඍණ 60 කියලා තිබ්බොත් මෙතන 180 තියෙන නිසා උත්තරේ cos 60ම තමයි. ඒ නිසා මෙතෙන්ට cos 60 ආවා. හැබැයි මෙතනින් ලැබෙන්නේ මොන වෘත්තපාදයක්ද? දෙවනි වෘත්තපාදය. දෙවනි වෘත්තපාදයේ cos වලගේ ධනද ඍණද? ඍණ. ඒ නිසා මෙතනින් එළියට පැන්න ඍණ. පැහැදිලිද? එහෙනම් ඍණ cos 60 කියන එක cos 180 ඍණ 60යි කියලා ලියන්නත් පුළුවන්. පැහැදිලිද පුතේ? ඒක හරි. එහෙනම් තව දුරටත් ලිය හැකි cos θ සමානයි. cos 180 ඍණ 60 කියන්නේ කීයද පුතේ? cos 120යි. cos θ සමානයි එහෙනම් 180 ඍණ 60 කියන්නේ කීයද? cos 120යි. cos θ සමානයි cos 120 නම් පුතේ අපිට කෙලින්ම එනවා θ වලගේ අංශක 120යි. මොකද්ද θ කියන්නේ? θ කියන්නේ බලයන් දෙක අතර කෝණය. පැහැදිලිද? එහෙනම් බලන්න අපිට මෙන්න මේ සූත්‍රය භාවිතා කරලත් θ වලගේ හොයන්න පුළුවන්. එහෙනම් θ වලගේ කීයද? 120යි. හරි. දැන් මේ ගානේ තව කොටසක් අහනව නේද? සංප්‍රයුක්තයේ එක් බලයක් සමග සාධන කෝණය හොයන්නත් කියලා.
ඉතින් ආයේ ඒක හොයන්න දුක් විඳින්න තියනවද? මෙන්න එක බලයක් p. මෙන්න අනිත් බලය p. මේ බලයන් දෙක අතර කෝණය කීයද? 120යි. එහෙනම් අනිවාර්යෙන්ම මේ බල දෙකට අදාළව සමාන්තරාශ්‍රයක් ඇන්දොත් ඒ සමාන්තරාශ්‍රය මොකක් බවට පත් වෙනවද? රොම්බසයක් වෙනවා. ඇයි රොම්බසයක් වෙන්නේ? මේ පාදයට මේ පාදයේ දිග සමානයි. එහෙනම් මේ විකර්ණයෙන් අනිවාර්යයෙන්ම මේ ශීර්ෂ කෝණය මොකක් වෙනවද? සමච්ඡේදනය වෙනවා. එහෙනම් මේ කෝණයක් අනිවාර්යයෙන්ම අංශක 60යි. එහෙනම් අපිට මේ තීටාවලාගේ 120යි කියලා හොයාගත්ත ගමන්ම එතනින් නිගමනය කළ හැකි සම්ප්‍රයුක්තය එක් බලයක් සමග සාධන කෝණය අංශක 60යි කියලා. තේරුණාද පුතේ? එහෙනම් මගේ දරුවෝ හොඳට තේරුම් ගන්න පුතේ. එකම ගාන සූත්‍රයේ භාවිතේනුත් අපි හැදුවා. ජාමිතියේ දැනුම භාවිතේනුත් හැදුවා. එහෙම ගණන් හදාගෙන යද්දී ත්‍රිකෝණමිතියේ මෙන්න මේ වගේ සුළු කිරීම් ඔයාලට ඕන වෙනවා. ඒවත් හිතේ ධාරණය කරගන්න පුතේ. ඔයාට වරදින්නේ නැහැ. හැමදේම නිවැරදිව පිළිවෙලට අධ්‍යයනය කරගෙන යන්න. ඕන පුතේ එහෙනම් අපි අර කලින් ගානේදී ත්‍රිකෝණමිතිය පැටලුණ තැන ආය අධ්‍යයනය කරමු. ඔයාලට මතකද කලින් ගානේ තිබ්බා මේ වගේ එකක් cos θ සමානයි ඍණ භාගයක් කියලා තිබ්බා. දැන් මේක අපි සුළු කරා නේද? හරි. මේක සුළු කරද්දී ඔයාලට යම් අවබෝධයක් ආවද? හරි. ඔය විදිහටම මම සුළු කරනවා ඊළඟ එක cos θ සමානයි ඍණ එක බෙදීම මූල දෙක වගේ එකක් තිබ්බොත් කොහොමද θ වලගේ හොයන්නේ කියන කාරණය. හරි. මෙන්න මෙච්චරයි කරන්නේ. cos θ සමානයි ඍණ ඔන්න ඍණ ලකුණ දැම්ම. එක බෙදීම මූල දෙක කියන උත්තරේ ලැබෙන්නේ පුතේ cos 45 දී. ඔන්න cos 45 දැම්ම. කාරණේ නිරවුල්ද? එහෙනම් cos θ සමානයි ඍණ cos 45යි. දැන් මේකම ලිය හැකි cos θ සමානයි cos ඍණ දැන් මෙතන තියෙන ඍණ cos 45නේ. ඕකම ලියනවා cos 180 ඍණ 45යි කියලා. පැහැදිලිද? ඇයි? මෙතන 180ක් තියෙන නිසා cos වලාගේ cosමයි. ඒ නිසා cos 45 ලැබෙනවා. හැබැයි මෙතනින් ලැබෙන්නේ දෙවෙනි වෘත පාදයේ කෝණයක්. දෙවෙනි වෘත පාදයේදී cos වලාගේ ඍණ. ඒ නිසා ඍණ දැම්මා. එහෙනම් මෙතන තියෙන උත්තරේට මෙහෙම ලියන්න පුළුවන්. මේකම ලිය හැකි cos θ සමානයි cos 180 ඍණ 45 කියන්නේ කීයද? cos 135යි. එහෙනම් θ වල අගය පුතේ අංශක 135යි. පැහැදිලිද? මේ විදිහට පුතේ අපිට දැන් cos θ සමානයි ඍණ එක බෙදීම මූල දෙක වගේ උත්තරයක් තිබිලා ඒකට අදාළ දෙවනි වෘත පාදයේ θ අගය හොයපන් කිව්වොත් මේ පරිද්දෙන් θ හොයන්න පුළුවන්. හැබැයි මේ ක්‍රමයට අපි හෙව්වේ θ වලගේ දෙවනි වෘත පාදයේ අගය. තේරුණාද? නිරවුල්ද මං කියව කාරණේ. හරි. දැන් මට කියන්න ඊළඟ කාරණේ cos θ වල අගය ඍණ එක බෙදීම මූල දෙක කියන උත්තරේ ලැබෙන්නේ θ වලගේ 135 දී විතරක්මද? දැන් cos θ සමානයි ඍණ එක බෙදීම මූල දෙක කියලා කිව්වොත් θ වලගේ වෙන්න පුළුවන් එකම කෝණය 135 විසර දාංශක නෑ. එහෙම එකක් නෑ. හරි. මෙහෙම හිතන්නකෝ. පුතේ මතකද මං ඔයාලට පැහැදිලි කරා cos වල ප්‍රස්ථාරය. ඒ cos වල ප්‍රස්ථාරය මං කිව්ව නේද ඕම් ඔහොම එකක් එන්නේ කියලා. ඔන්න ඔහොම එකක් එනවා. අපි තව චුට්ටක් දිගට අඳුම් මේක. මේකේ මැක්සිමම් අගය කීයද ආවේ? ධන 1යි. ඒ කියන්නේ මෙන්න මේ වලලු වල මේ කොම්පිට්ටු වල වගේ උඩ මේක ධන 1යි. මේ යට මේක ඍණ 1යි. මේක කෙලවරක් නැතුව යනවා. එතකොට මෙතන බිඳුවනේ. මෙතන බිඳුව. හා මේ අක්ෂය මොකද්ද? මේ අක්ෂය θ. මේ අක්ෂය මොකද්ද එහෙනම්? cos θ. කොහොම නේද ලැබෙන්නේ? හරි. දැන් බලන්න cos θ වලගේ ඍණ භාගයනේ වෙන්න ඕනේ. මේ ඍණ එක බෙදීම මූල දෙක. මේ හරිය අගයක් තමයි පුතේ ඍණ එක බෙදීම මූල දෙක වෙන්නේ. ඍණ එක බෙදීම මූල දෙක වෙන්නේ ඔය හරිය අගය. දැන් ඔහොම ගත්තාම මේ බලන්න. මේ මෙතනදී ඔය වැඩේ වෙනවනේ. එහෙනම් මේ අගය තමයි ඔය 135. ඇයි මෙතන 90යි. මෙතන අගය 180යි. අපි කලින් පැහැදිලි කරා. ආයෙ ඔහොම ආපුවම මේ කෝණයේදී ඒ කියන්නේ මෙන්න මෙතන කෝණයේදී cos මෙන්න මේ කෝණයේදීත් ඍණ භාගයයි. තව ඉස්සරහට එන්න. මේ කෝණයේදීත්
ඒත් ඍණ භාගය. ඍණ 1 බෙදීම මූල 2යි. මේ කෝණය ගන්න. මේ කෝණයේදීත් ඍණ 1 බෙදීම මූල 2යි. පැහැදිලිද? ඒ නිසා cos θ සමානයි ඍණ 1 බෙදීම මූල 2 කියලා ගත්තොත් කෝණ ගොඩාක් අපිට තියෙනවා. පැහැදිලිද? තේරුණාද? නමුත් අපි මෙතනදී සාකච්ඡා කළේ ඒ ඍණ 1 බෙදීම මූල 2 කියන කෝණයන්ගේ දෙවනි වෘත්තපාදයට අදාළ කෝණය හොයන එක විතරයි. ආන්ගේ දෙවනි වෘත්තපාදයට අදාළ කෝණය මෙන්න මේ සුළු කිරීමෙන් අපිට හොයන්න පුළුවන්. මේවා නොතේරුණාට කමක් නැහැ පුතේ. ත්‍රිකෝණමිතියේදී නැවත නැවත අපි මේවා තේරුම් කරගෙන යනවා. දැනට යම්තාක් අවබෝධයක් ලබා ගන්න. ඒ අවබෝධයට අමතරව තේරුම් ගන්න එකම කෝණය දැන් එකම පිළිතුර. මොකද්ද මෙතන පිළිතුර? පිළිතුර තමයි ඍණ 1 බෙදීම මූල 2. cos θ සමානයි ඍණ 1 බෙදීම මූල 2 කියන උත්තරේ ලබාගත හැකි පරිදි θ හි අගයන් ගොඩාක් තියෙනවා කියලා තේරුම් ගන්න. පැහැදිලිද? θ හි අගයන් ගොඩාක් තියෙනවා කියලා තේරුම් ගන්න. දැන් ඔය සියලුම දේවල් අවබෝධ කරගත්තාම කලින් සාකච්ඡා කරන ගානේ විසඳුම ලබාගත් විදිහ පිළිබඳව ඔයාලට අවබෝධයක් ලැබුණාද පුතාලා දුවලට? හොඳටම තේරුණාද? මොකක්ද අපි එතනදී භාවිතා කරපු සුළු කිරීමේ ක්‍රමවේදයන් ඔක්කොම තියරි පාර්ට් එක හරි නේද? හරි. ඒ ටික ඉවරුනම් පස්සේ මගේ පුතාලා පුතේ මෙන්න මේ ගානත් හදන්න බලන්න. ගාන ලියාගත්තා. වීඩියෝ එක නතර කරා පුතේ. ගාන තනියම හදාගෙන ගියා. මොකක්ද එහෙනම් අපි ඊළඟට ඔයාලට දෙන ගාන? මොකක්ද? නිව්ටන් 8ක් සහ නිව්ටන් 12ක් විශාලත්වය ඇති බල දෙකක් අංශක 120ක් ආනතව අංශුවක් මත ක්‍රියා කරනවා. අන්න බලන්න දැන් මේ බල දෙක අතර කෝණය අංශක 120යි. අපි කලිනුත් උත්තරේ ගත්ත 120යිනේ. දැන් ඒ දැනුම ඕන වෙනවා ත්‍රිකෝණමිතික සොළු කිරීම වල දැනුම ඕන වෙනවා. ඒවායේ සංප්‍රයුක්තයේ විශාලත්වය හා දිශාව සොයන්න. බල දෙක දීලා තියෙනවා. බලයන් දෙක අතර කෝණය θ අංශක 120ක් කියලා දීලා තියෙනවා. ඒ දැනුමින් අපිට සංප්‍රයුක්තයේ විශාලත්වය හොයන්න කියලාත් කියනවා පුතේ. ඒ සංප්‍රයුක්තය එක් බලයක් සමග සාධන කෝණය හොයන්න කියලාත් කියනවා. මේ සංප්‍රයුක්තයේ දිශාව කියන එකෙන් අර්ථ ගන්නවන්නේ පුතේ සංප්‍රයුක්තයේ එක් බලයක් සමග සාධන කෝණය කියන එක. එහෙනම් සංප්‍රයුක්තය එක් බලයක් සමග සාධන කෝණය ඔයාලට හොයන්න කියලාත් කියනවා. තේරුණාද? දැන් වීඩියෝ එක නතර කරන්න පුතේ තනියම මේ ගාන හදන්න. ඔයාලට අනිවාර්යයෙන්ම මේ ගාන හදලා උත්තරේ ගන්න පුළුවන්. දැන් පුතේ බලන්න නිව්ටන් 8ක් හා නිව්ටන් 12ක විශාලත්ව තියෙන බල දෙකක් අංශුවක් මත අංශක 120ක් ආනතවනේ ක්‍රියා කරන්නේ. හරි. අපි ඕක රූප සටහනක ලකුණු කරලා බලමු. පුතේ එහෙනම් අපි ගමු මෙන්න මේකම රූප සටහන ඇඳගත්තා. මේක තමයි නිව්ටන් 12 බලය. ඊළඟ එක මේක තමයි නිව්ටන් 8 බලය. හරි. මේ දෙන්න අතර කෝණය අංශක 120යි. දැන් ඕමේ දත්ත ටික දීලා අපිට කියනවා සංප්‍රයුක්තයේ විශාලත්වය හොයන්න සංප්‍රයුක්තයේ දිශාව හොයන්න කියන කාරණා දෙක කියනවනේ. හරි. මම ගන්නවා සංප්‍රයුක්තය මෙන්න ඊතල දෙකකින් නිරූපණය කරා R. ඊළඟට මෙන්න කෝණයක් ගන්නවා ඇල්පා කියලා. ඒ ඇල්පා කියන කෝණය පුතේ මම මෙතන ලකුණු කරන්නේ සංප්‍රයුක්තයේ 12 නිව්ටන් බලයත් එක්ක සාධන කෝණය. පැහැදිලිද? එහෙනම් මෙතන R කියන එක හා 12 නිව්ටන් අතර කෝණයක් ලකුණු කරා ඇල්පා කියලා. එතකොට මෙතන මම සංප්‍රයුක්තයේ දිශාව ඉදිරිපත් කරලා තියෙන්නේ කාත් එක්කද? 12 නිව්ටන් බලයත් එක්ක සාධන කෝණයේ විදිහට තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. හරි. එහෙනම් අපිට දැන් R වල අගය හොයන්න ඕන නේද? හරි. එන්න මේ පැත්තට. පුතේ ඔයාලට මතකද R වල අගය හොයන සූත්‍රය? R වර්ගය සමානයි. මොකක්ද ඒක? P වර්ගය ධන Q වර්ගය ධන 2යි P Q cos θ කියන සූත්‍රය තමයි අපි ලබා ගත්තේ. මේක ආව හැටිත් දැන් මතකයිනේ. R වර්ගය සමානයි P වර්ගය ධන Q වර්ගය ධන 2යි P Q cos θ ආදේශ කරන්නයි ඕනේ. එතකොට P වර්ගය P කියන්නේ කීය දෙනා? 12 වර්ගය. Q වර්ගය 8 වර්ගය ධන 2යි P කියන්නේ 12යි Q කියන්නේ 8යි cos 120යි. දැන් එහෙනම් මේක සුළු කරගෙන යනකොට ඔයාලට පුතේ cos 120 අගය ඕන වෙනවා. cos 120 අගය මෙතෙන්ට ආදේශ කරලා තමයි සුළු කරන්න වෙන්නේ. හරි. මේ බලන්න.
cos 120 අගය හොයන විදි මම කියලා දෙනවා. එක විදිහක්. මේන් බලන්නකෝ. cos 120 ලියන්න පුළුවන් පුතේ cos 180 ඍණ 60යි කියලා. මේක සුළු කරත් දෙන්නේ 120මයි. හරි. මෙතන 180 තියෙන නිසා cos වලගේ cos 60 බවටම පත් වෙනවා. නමුත් මෙතනින් නිරූපණය වෙන්නේ දෙවනි වෘත පාදයේ කෝණයක්. දෙවනි වෘත පාදයේදී cos වලට ලැබෙන්න ඕන ඍණ උත්තරයක්. ඒ නිසා මේක ඍණ cos 60යි. ඒ නිසා උත්තරේ ඍණ භාගයක් කියලා අපිට ලබා ගන්න පුළුවන්. ඔන්න බලන්න මේ cos 120 අගය හොයපු එක විදිහක්. හරි. අපි මේක හොයන්න තව විදිහක් අනුගමනය කරමු. මේ cos 120 ලියන්න බැයිද පුතේ මට cos 90 ධන 30ක් කියලා. 90 ධන 30ක් කියලා ලිව්වා. පුතේ මෙතන 180 තිබ්බ නිසා නේද cos වලාගේ cosම උනේ. මෙතන 90 තියෙනවා නම් cos වලාගේ මොකක් වෙනවද? sin වෙනවා. එහෙනම් මේක sin 30ට සමානයි. නමුත් පුතේ 120ක් අංශක කියන්නේ දෙවනි වෘත පාදයේ. දෙවනි වෘත පාදයේ කොස්ට ලැබෙන්න ඕන ඍණ උත්තරයක්. කොස්ට ඍණ උත්තරයක් ලැබෙන නිසා මේ මෙතන ලකුණ ඍණ. එහෙනම් ඍණ sin 30යි. sin 30 කියන්නේ භාගයයි. ඒ නිසා සුළු කරාම ඍණ භාගයක් කියලා එනවා. බලන්න එහෙනම් ඔයාලට පුතේ මෙන්න මේ ආකාර දෙකට අවශ්‍ය නම් සුළු කරලා cos 120 අගය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපි මේ දත්ත ටික ගෙනල්ලා මෙතෙන්ට ආදේශ කරමු. 12 වර්ගය පුතේ 144යි. ධන 8 වර්ගය 64යි. පැහැදිලිද? ඊළඟට ධන මෙතනින් එනවා 2යි 12 වරක් 8යි. ඊළඟට මෙතනින් එනවා cos 120 වෙනුවට ඍණ භාගය. ඔන්න ආදේශ කරා. දැන් මේ දෙකේ ඉලක්කමයි දෙකේ ඉලක්කමයි කැපිලා යනවා. මේ සමස්ත පදයේම ලකුණ බවට ඍණපත් වෙනවා. හරි නේද? එහෙනම් මේක සුළු කරාම 144 ධන 64 පුතේ මේ දෙන්නගේ ලකුණ ඍණ 12 වරක් 8යි. පැහැදිලිද? හරි. දැන් මේක සුළු කරන්නකෝ. මේක සුළු කරාදී පුතේ 8යි. මෙතනින් එනවා 10යි. ඒ කියන්නේ 208යි. මෙතනින් එනවා 12 8 ඒවා 10ක් 80යි. ඒ කියන්නේ 96යි. දැන් මේක සුළු කරන්නනේ තියෙන්නේ. ඕක සුළු කරාම අපිට r වර්ගයට උත්තරයක් ලබා ගන්න පුළුවන්. r වර්ගයට උත්තරයක් ලබා ගත්තාම පුතේ ඒ ඇසුරින් r වලට උත්තරයක් ලබා ගන්න පුළුවන්. මෙතනින් එනවා එහෙනම් 112ක්. අපිට අවශ්‍ය වෙනවා 112 වර්ගමූලය ගන්න. දැන් මට කියන්න 112 වර්ගමූලය ගන්න කොහොමද? හරි. කෙනෙක්ට මේක ලියන්න පුළුවන් 2 වැඩි කිරීම 56ක්. එයි 56 ඒවා දෙකක් 112යි. තව කෙනෙක්ට මේක ලියන්න පුළුවන් 4 වැඩි කිරීම 28යි. ඔන්න එහෙම ගන්නත් පුළුවන්. මේකත් ලී හැකි ඕන 4 වැඩි කිරීම 28 කියන්නේ 4 වැඩි කිරීම 7යි. ඔහොම ලියන්නත් පුළුවන් නේද? දැන් r වර්ගය කියන එක්කෙනා මේකට සමානයි නම් r කියන්නේ මොකද්ද? වර්ගමූලය ඇතුලේ 4 වර්ගය වැඩි කිරීම 7ක්. මේක සුළු කරාම r වල අගය අපිට එනවා 4 වතාවක් මූල 7ක් නිව්ටන් කියලා. පැහැදිලිද? ඔන්න ඔය සුළු කිරීම භාවිතයෙන් පුතේ අපිට පහසුවෙන්ම r වල අගය හෙවත් සංප්‍රයුක්තයේ අගය හොයා ගැනීම හැකියාව තියෙනවා. මම මෙතනදී පැහැදිලි කරන්න ඔයාලට උත්සාහ කරනවා පුතේ cos අංශක 120 අගය ලබාගත හැකි ආකාර දෙක හොඳට ඒක තේරුම් ගන්න. අවසාන වශයෙන් පුතේ සංප්‍රයුක්තයේ දිශාවත් ප්‍රශ්න කරනවා. හරි. ඒක මම මෙතන හදන්න. මෙන්න බලන්න. සංප්‍රයුක්තයේ දිශාව ඉදිරිපත් කරන්න කියනකොට අපි ඒක කාත් එක්ක හදන කෝණයද කියලා කියන්න පුළුවන්. ඒක මම ලියනවා වාක්‍යයක්. r සංප්‍රයුක්තය 12 නිව්ටන් සමග සාධන කෝණය ඇල්පා නම් ඔන්න විස්තරයක් ලිව්වම අපි ඉදිරිපත් කරන්නේ ඇල්පා කියන්නේ කවුද කියන එක තමයි අර්ථ දැක්ුවේ. එහෙනම් tan ඇල්පා මතකද පුතේ ඔයාලට මේ tan ඇල්පා හොයපු සූත්‍රය? මෙතෙන්ට තිබ්බා sin θ මෙතෙන්ට තිබ්බා cos θ. දැන් මෙතන 12 නිව්ටන් සමග සාධන කෝණයේ හින්දා මෙතෙන්ට ආවේ 8යි sin θ. මෙතෙන්ට එන්නේ ධන 8යි cos θ. පැහැදිලිද? මෙතෙන්ට එන්නේ 12.
දැන් අපිට මේක සුළු කරා නම් උත්තරේ ගන්න පුළුවන්. මෙතනදී අපි තීටා කියලා අර්ථ දක්වන්නේ පුතේ බල දෙක අතර කෝණය. ඒ කියන්නේ අංශක 120. මෙතෙන්ට එහෙනම් cos තීටා කියලා අර්ථ දක්වන්නේ cos 120. දැනටමත් පුතේ ඔයාලා cos 120 අගේ හොයලා ඉවරයි. එහෙනම් සුපුරුදු පරිදි sin 120 අගේ හොයන්න ඕනේ. මම මේවා කලින් කියලා දීලා තියෙනවා. හරි. දැන් බලන්න. ඔන්න මම මේක මෙතනදී පැහැදිලි කරලා දෙනවා. මොකක්ද? sin 120. හරි. sin 120 ආකාර දෙකකට හොයන්න පුළුවන්. එක ආකාරයක් තමයි sin 180 ඍණ 60 කියලා. අනිත් විදිය sin 90 ධන 30 කියලා. එහෙනම් මේ ආකාර දෙකකට නේද sin 120 හොයන්න පුළුවන්. හරි. 180 තියෙනවා නම් sin වලගේ sin 60යි. 90 තියෙනවා නම් sin වලගේ cos 30යි. මෙතෙන්ට 60ක් ආවේ මේ නිසා, මෙතෙන්ට 30ක් ආවේ මේ නිසා. නමුත් 120 කියන්නේ දෙවෙනි වෘත්තපාදයේ කෝණයක්. දෙවෙනි වෘත්තපාදයේ sin වලගේ ධන. ඒ නිසා මෙතෙන්ට ලැබෙන උත්තරේ ධන, මෙතෙන්ට ලැබෙන උත්තරේ ධන. sin 60 කියන්නේ පුතේ මූල 3 බෙදීම 2යි ලකුණ ධන. cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි ලකුණ ධන. එහෙනම් දරුවනේ මෙන්න මේ පරිද්දෙන් ඔයාලට sin 120 අගය සොයන්නත් පුළුවන්. මොකද්ද sin 120 කියන්නේ මූල 3 බෙදීම 2යි. දැන් cos 120 දන්නවා ඍණ භාගයයි කියලා, sin 120 දන්නවා මූල 3 බෙදීම 2යි කියලා. මේ දෙන්නගෙන හිල්ලා අතෙන්ට ආදේශ කරොත් පුතේ tan alpha හොයන්න පුළුවන්. හරි ආදේශ කරමු. එන්න මාත් එක්ක. මෙන්න මම එකපාර සුළු කරනවා 8යි. sin 120 වෙනුවට දානවා මූල 3 බෙදීම 2යි. පැහැදිලිද? ඔන්න මේ පදේ දැම්මා. 12 ධන 8යි. cos 120 වෙනුවට දානවා ඍණ භාගයයි. ඕක නේද ලැබෙන්නේ? දැන් මේක සුළු කරන්න නේද ඕනේ? පුතේ මේ දෙකේ ඉලක්කමට 8 ඉලක්කම සුළු වුණාම 4යි මූල 3යි. 4යි මූල 3යි. බෙදීම මෙතනින් එනවා 4ක්. හැබැයි මේ 4 මොන 4ක්ද? ඍණ 4ක්. ඒ ඍණ 4යි 12යි සුළු වුණාම 8යි. දැන් මේ දෙන්න සුළු වෙනවනේ. මේ දෙන්න සුළු වුණාම කීයයි කියලා දෙන්නේ පුතේ? බලන්න. 4 ඉලක්කමයි 8යි සුළු වුණාම මෙතෙන්ට 2යි. එහෙනම් tan alpha සමානයි මූල 3 බෙදීම 2යි. sin වල මූල 3 බෙදීම 2 උත්තරයක් තියෙනවා. cos වල මූල 3 බෙදීම 2 කියලා උත්තරයක් තියෙනවා. හැබැයි tan වල අපි නිශ්චිතව දන්නේ නැහැ මොන කෝණයටද මූල 3 බෙදීම 2 ලැබෙන්නේ. ඒ නිසා අවසාන පිළිතුර alpha සමානයි tan inverse මොකක් කියලා තිබ්බ හැකිද? මූල 3 බෙදීම 2ක් කියලා කෝණය ඉදිරිපත් කරන්න පුළුවන්. බලන්න alpha කියන්නේ මොකක්ද කියන එක මෙතන අපි හඳුන්වලා දීලා ඉවරයි. පැහැදිලිද දරුවනේ? ඒ නිසා හොඳට තේරුම් ගන්න පුතේ අනුපිළිවෙලින් ගානක් හදන්නේ කොහොමද? ඒකට රූප සටහනක් අඳිනවා නම් රූප සටහන අඳින්නේ කොහොමද? කතුවරයාට උත්තරයක් ඉදිරිපත් කරද්දී ඒ ඉදිරිපත් කරන උත්තරය තුල අන්තර්ගත යුතු කාරණා මොනවද? යම් අවස්ථාවක ත්‍රිකෝණමිතියේ සුළු කිරීම තියෙනවා. ඒ ත්‍රිකෝණමිතියේ සුළු කිරීම සිද්ධ කරන්නේ කොහොමද? ඒ සියල්ලටම දැනුම මෙතනදීම අපි ලබා දෙනවා. බලන්න අපි මේ ගාන සම්පූර්ණයෙන්ම පැහැදිලි කරා. ඒ නිසා මගේ දරුවනේ අපි තවත් මේ වගේ ගණන් හදමු. මේක ලේසි ඊළඟ ගාන අමාරු වෙයි. එහෙම හිතන්න එපා. සියලුම ගණන් අපි දක්ෂ විදියට විසඳන්න ඕනේ. එහෙම වුණාම තමයි පුතේ අපිට ඒකට යන්න පුළුවන්. අපි ඊළඟ ගානත් හදලම බලමු. හරි දරුවනේ. අපි එහෙනම් ඊළඟ ගානත් අධ්‍යයනය කරලා බලනවා. වස්තුවක් මත අංශක 135ක් ආනතව ක්‍රියා කරන නිව්ටන් P හා නිව්ටන් මූල 2යි P. මේ P කියන්නේ මොකක් හෝ ඉලක්කමක් නියෝජනය කරන සංකේතයක් පුතේ. මූල 2යි P වූ බල දෙකක සංප්‍රයුක්තයේ විශාලත්වයත් සංප්‍රයුක්තයේ දිශාවත් සොයන්න කියන කාරණය තමයි අපෙන් ප්‍රශ්න කරන්නේ. පැහැදිලිද? හරි. මෙතනදී පුතේ මම රූප සටහන ඇඳගෙන ඉවරයි. ඔයාලා වීඩියෝ එක නතර කරලා ගාන සම්පූර්ණයෙන්ම හදන්න. මම මේ එකම අවස්ථාවේ ওই කාරණා දෙකම सिद्ध කරන්න පුතේ වීඩියෝ එකේ ප්‍රමාණය අඩු කරන්න. ඒක ඔයාලට ලාභදායී. පැහැදිලි සහ පහසුයි. ඒ අරමුණ ඇතුව තමයි ගානයි උත්තරේ එක වෙලාවෙම කරගෙන යන්නේ. ඒ වුණාට මගේ දරුවෝ පුතේ ගාන ලියලා ඉවර වෙලා තනියම ගාන විසඳන්න උත්සාහ කරන්න. පුතේ එතකොට තමයි ඔයාලට දක්ෂතාවය ලැබෙන්නේ මේ ගැටලු තනියම විසඳන්න.
නමුත් ඔයා විසඳගෙන යද්දී යම් තැන්වල ඔයා හිර වෙනවා නම් යම් තැන්වල ගැටලු ඇති වෙනවා නම් ආංගික වීඩියෝ එක බලලා ඔයාලට විසඳ ගන්න හැකියාව තියෙනවා. තව ටික කාලෙකින් අපිව පන්තියේදී ආයේ මුණ ගැහෙන අවස්ථාව උදා වෙයි පුතේ. එතකොට මේ සියලුම කාරණා පිළිබඳ නැවත ඔයාලට මාත් එක්ක සාකච්ඡා කරලා අමතර පන්ති දාගෙන හරි අමතර වෙලාවල් වෙන් කරගෙන හරි ඔයාලට මේ කොටස් වලදී විසඳෙන්න නොහැකි වූ ගැටලු විසඳ ගන්න හැකියාවක් ලැබෙනවා පුතේ. පැහැදිලිද? එතෙක් ඉවසීමෙන් වැඩ කටයුතු සිද්ධ කරගෙන යන්න. හරි. ඔන්න අපි බලයන් දෙක ලකුණු කරමු. පුතේ මම ලකුණු කරන්නම් මේ බලය මූල 2යි p කියලා. එහෙනම් මෙන්න මේ බලය මොකක් වෙන්න ඕනද? p. හරි. එහෙනම් මේ බලයන් දෙක අතර සංප්‍රයුක්තය ඔන්න ඊතල දෙකකින් මම නිරූපණය කරා r. තව දත්තයක් මේ කතුවරයා දීලා තියෙනවා පුතේ. මේ බලයන් දෙක අතර කෝණය අංශක 135යි. ඒ නිසා මම මේ දෙන්නා අතර කෝණය පුතේ අංශක 135ක් කියලා ලකුණු කරනවා. හරි. පළවෙනි කාරණයේ විදිහට පුතේ අපෙන් ප්‍රශ්න කරන්නේ සංප්‍රයුක්තයේ විශාලත්වය. එහෙනම් සංප්‍රයුක්තයේ විශාලත්වය කියන්නේ පුතේ මෙන්න මේ r වල අගය. දැන් අපි කල්පනා කරලා බලමු r වල අගය හොයන්නේ කොහොමද කියලා. හරි. r වල අගය හොයන්න පුතේ මම මේකට ඔන්න සූත්‍රය යොදනවා. මොකද්ද සූත්‍රය? r වර්ගය සමානයි p වර්ගය ධන q වර්ගය ධන 2යි pq cos θ වෙනවා. ඕක නේද r වර්ගය සඳහා සූත්‍රය. ආදේශ කරුම් බලන්න පුතේ. r වර්ගය කියන එක මම ලියන්නේ නෑ p වර්ගය. p කියන්නේ පුතේ මූල 2යි p කියන සමස්ත පදයේ වර්ගය. q කියන්නේ p නේ. p වර්ගය. p කියන්නේ දෙවෙනි බලය. දෙවාරයක් පළවෙනි බලය කියන්නේ පුතේ මූල 2යි p. දෙවෙනි බලය කියන්නේ p cos θ. cos θ කියන්නේ cos 135යි අංශක. දැන් එහෙනම් කලින් ගාන වගේම පුතේ අංශක 135ට අදාළ cos අගය හොයන්න වෙනවා. ඒ cos අගය ගෙනලා මෙතෙන්ට ආදේශ කරලා මේක සුළු කරන්න වෙනවා. හරි. මම පැහැදිලි කරන්නම් මගේ දරුවන්ට cos 135 අගය ලබා ගන්න කොහොමද කියන කාරණේ. බලන්නකො පුතේ cos 135 කියන එක ආකාර දෙකකට හොයන්න පුළුවන්. එකක් cos 135 සමානයි cos 180 ඍණ 45යි. මේක සුළු කරත් 135මයි එන්නේ. තව විදිහකට මේක ලියන්න පුළුවන් පුතේ cos 90 ධන 45යි. විවිධ විදිහට පැහැදිලි කරනවා තේරෙන එක ක්‍රමයක් හරි අල්ලගන්න. පුතේ මෙතන 180 තියෙන නිසා මේක සුළු කරාම ලැබෙන උත්තරේ cos 45ටම සමානයි. නමුත් 135ක් අංශක කියන්නේ දෙවෙනි වෘත්තපාදයේ කෝණයක්. දෙවෙනි වෘත්තපාදයේදී cos වලට ලැබෙන්නේ ඍණ උත්තරයක්. ඒ නිසා මේක ඍණ cos 45යි. ඒ කියන්නේ පුතේ ඍණ 1 බෙදීම මූල 2යි. මේ පරිද්දෙන් සුළු කරොත් ඔයාට පුතේ මෙතන 90 තියෙන නිසා 90 හෝ 270 පවතිනවා නම් cos වලගේ පරිවර්තනය වෙනවා කවුරු බවටද? sin බවට. එහෙනම් මේකේ උත්තරේ sin 45යි. මේ 45 ලැබෙන්නේ මෙතන තියෙන කෝණය. නමුත් අංශක 135 කියන්නේ දෙවෙනි වෘත්තපාදයේ කෝණයක්. දෙවෙනි වෘත්තපාදයේදී cos වලගේ ඍණ. ඒ නිසා මේකේ උත්තරේ ඍණ sin 45යි. ඍණ ලකුණ දැම්මා. sin 45 අගයත් පුතේ 1 බෙදීම මූල 2යි. ඒ නිසා පුතේ cos 135 අගය මේ පරිද්දෙන් හෙව්වත් ඍණ 1 බෙදීම මූල 2ක් වෙනවා. මේ පරිද්දෙන් හෙව්වත් ඍණ 1 බෙදීම මූල 2ක් වෙනවා. මෙන්න බලන්න මගේ දරුවනේ අපි cos 135 අගය හොයලා ඉවරයි. දැන් මේ හොයාගත්ත අගය ගෙනල්ලා පුතේ අතෙන්ට ආදේශ කරලා බලමු. සුළු කරමු මේක. සුළු කරගෙන යම් පුතේ මූල 2 වර්ගය කියන්නේ 2යි p වර්ගය වෙනවා. මෙතන තියෙනවා p වර්ගයක් පුතේ ධන 2යි මේ දෙන්න සුළු වුණාම මූල 2යි p වතාවක් කියන්නේ p වර්ගය පුතේ. ඔන්න cos 135ට ආදේශ කරනවා වරහණක් දැම්මා ඍණ 1 බෙදීම මූල 2යි. පැහැදිලිද? දැන් මගේ දරුවෝ දන්නවා මෙතන තියෙන මූල දෙකට පුතේ මේ මූල දෙක කැපිලා යනවා. මෙතන ලකුණ ඍණ නිසා සමස්ත පදේම ලකුණ පුතේ ඍණ බවට පත් වෙනවා. p වර්ගයේ පද දෙකකට p වර්ගයේ පදයක් එකතු වෙනවා යනු 3යි p වර්ගයයි.
මේ දෙන්නගේ එකතුව. මේ සමස්ත පදයේ ලකුණ ඍණ වුණා. මෙතන 2යි 2යි p වර්ගය. පැහැදිලිද? මේක සුළු වුණාම පුතේ උත්තරේ p වර්ගය. එහෙනම් r වර්ගයේ අගය පුතේ p වර්ගයේ. එහෙනම් r වල අගය p වෙනවා. පුතේ කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇයි r වර්ගය සමානයි p වර්ගය කියලා තිබුණ තැනකදී වර්ගමූලයේ අරගෙන අපි r සමානයි p කියලා විතරක් දැම්මේ. ඒකට හේතුව පුතේ අනිවාර්යයෙන්ම මේ සංප්‍රයුක්තය කියන එක පුතේ ධනාගයක්, මේක බලයක් ධනාගයක්. එහෙනම් වර්ගමූලය ගන්නකොට අපි සලකන්නේ ධන හෝ ඍණ උත්තර දෙකෙන් පුතේ ධන උත්තරේ විතරයි. හේතුව සංප්‍රයුක්තේ ධනාගයක්. පැහැදිලිද? එහෙනම් බලන්න මගේ දරුවෝ තේරුම් ගන්න පුතේ අපි සංප්‍රයුක්තේ හොයලා ඉවරයි. සංප්‍රයුක්තේ අගය පුතේ මොකක් වෙනවද? p වෙනවා. හරි. එහෙනම් දැන් සංප්‍රයුක්තේ අගය p නේ. හරි. සංප්‍රයුක්තේ අගය p කියලා හොයාගත්ත ගමන් දැන් ඔයාලට මතක් වෙන ඊළඟ කාරණේ මොකද්ද? මේ සංප්‍රයුක්තේ දිශාව හොයන්න ඕනේ. එහෙනම් දිශාව හොයන්න ඕනේ නම් දිශාව සොයන එක සම්බන්ධ සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයට ආදේශ කරන්න ඕන නේද? හරි. එන්න මුල් රූප සටහනට. එන්න මුල් රූප සටහනට. පුතේ අපි හොයාගත්තා මේ සංප්‍රයුක්තේ අගය පීඨම සමානයි කියලා. දැන් එහෙනම් හොයන්න ඕන ඊළඟ කාරණේ මොකද්ද? ඊළඟ කාරණේ තමයි මේ සංප්‍රයුක්තය මූල 2යි p එක හදන කෝණය ඇල්ෆා. එතකොට ඔයාලට මතක් වෙන ඊළඟ සුන්දර කාරණේ මොකක්ද? සංප්‍රයුක්තේ කෝණය හොයන්න, සංප්‍රයුක්තේ දිශාව හොයන්න සූත්‍රයක් තියෙනවා. මොකක්ද ඒ සූත්‍රය? tan alpha සමානයි q sin theta බෙදීම p ධන q cos theta කියන සූත්‍රය. එහෙනම් මේ සූත්‍රයට ආදේශ කරොත් හරි කියන එක නේද මතක් වෙන්නේ? හැබැයි දරුවනේ ගණිතය කියන විෂය ඉගෙන ගන්න ඔයාලා ඊට වඩා හාත්පසින්ම දක්ෂයෝ වෙන්න ඕනේ. ඊට වඩා හාත්පසින්ම කපටි වෙන්න ඕනේ. මේ කපටි කියන්නේ එදිනෙදා ජීවිතේ කපටි වෙනවා කියන එකක් නෙමෙයි මම. ගැටලුව විසඳීම සඳහා කතුවරයා දීලා තියෙන දත්ත දැහැ ගන්න කපටි වෙන්න ඕනේ. තේරුණාද? ඒ නිසා මේ සූත්‍රය භාවිතා කිරීමට ප්‍රථමව පුතේ මම ඔය සංප්‍රයුක්තයේ දිශාව හොයන එක වෙන විදිහකට පැහැදිලි කරනවා. හොඳට මේක තේරුම් ගන්න. පැහැදිලිද? මේක මේ සූත්‍රයෙන් දාලා උත්තර හොයපු මගේ දරුවොත් මේ කියන ක්‍රමය හොඳට තේරුම් ගන්න. එන්න මුල් රූප සටහනට. පුතේ මේ සංප්‍රයුක්තයේ අගය කීයද? p. දැන් මේක සමාන්ත්‍රාශ්‍රයක් නේද මගේ පුතේ? සමාන්ත්‍රාශ්‍රයේ මෙන්න මේ පාදයේ අගය p වගේම ඒකට සමාන්තර මෙන්න මේ පාදයේ අගයත් එහෙනම් මොකක් වෙනවද? pම වෙනවා. කාරණේ තේරුණාද? එහෙනම් අර පාදයට p මේ පාදයට p. තේරුණා නේද? හරි. එතකොට මගේ පුතාලා මට කියන්නකෝ මේ පාදයේ දිගත් p නේද? මේ පාදයේ දිගත් p නේද? එහෙනම් මේ ඇඳිලා තියෙන්නේ මොන ත්‍රිකෝණයක්ද? සමද්විපාදී ත්‍රිකෝණයක්. තේරුණාද? මේ සමද්විපාදී ත්‍රිකෝණයේ පුතා මේ කෝණය ඇල්ෆා කියලා ලකුණු කරා නම් එහෙනම් සුපුරුදු විදිහට මේ කෝණයත් මොකක් වෙන්න ඕනද? ඇල්ෆාම වෙන්න ඕනේ. කාරණේ තේරුණාද? මේක සමද්විපාදී ත්‍රිකෝණයක් නිසා මේ කෝණය ඇල්ෆා නම් පුතේ මේ කෝණය ඇල්ෆාත් වෙනවා. හරි. ඊළඟට මේ ඇල්ෆා කියන කෝණය හරියටම සමාන්ත්‍රාශ්‍රයක් නිසා මේක දික් කරාම මේ කෝණයටත් පුතේ සමාන වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම ඒ කෝණයත් ඇල්ෆා. හැබැයි මෙන්න මෙතන සරල රේඛාව ගත්තාම මේ සමස්ත කෝණය 180ක් වෙන්න ඕන නිසා පුතේ 135 ධන ඇල්ෆා වල අගය 180 වෙන්න ඕනේ. ඒ නිසා මේ ඇල්ෆා වල අගය පුතේ අනිවාර්යයෙන්ම 45 වෙන්න ඕනේ. පැහැදිලිද? මේ මෙතන සරල රේඛාව සලකපුවම සමස්ත කෝණය 180ක් විය යුතුයි. ඒ නිසා මේ ඇල්ෆා වල අගය 45 විය යුතුයි. ඒක ගත්තේ මේක p නිසා මේක p වුණා. එහෙමද? නෑ. මෙයා p නිසා මෙයා p වුණා. සංප්‍රයුක්තයේද p වුණා. පාද දෙක දිගින් සමාන වුණා. සමද්විපාදී ත්‍රිකෝණයක් නිර්මාණය වුණා. ඒ පරිද්දෙන් ඇල්ෆාට ඇල්ෆාද සමාන වුණා. මේ ඇල්ෆා සමාන්ත්‍රාශ්‍රයක ගතිලක්ෂයෙන් මෙතනදී ඇල්ෆා බවට පත් වුණා. සරල රේඛාවක කෝණයක් 180 බැවින් මේ ඇල්ෆා වල අගය 45ට සමාන
වුණා. ඇල්ෆා වල අගය 45 නම් මෙතන සඳහන් වන ඇල්ෆාද 45ක් වනවා මය. ඒ නිසා පුතේ සම්ප්‍රයුක්තය මූල 2යි p බලය සමග සාධන කෝණය අංශක 45යි. මේක 45යි නම් පුතා මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන සමස්ත කෝණයේ අංශක 90ක් වෙනවා. හේතුව 90 ධන 45 තමයි 135ට සමාන. එහෙනම් ඔයාලට දරුවනේ සම්ප්‍රයුක්තයේ දිශාව ආකාර දෙකකට ඉදිරිපත් කර හැකියි. මොකක්ද එක ආකාරයක්? සම්ප්‍රයුක්තය ලියන්න විස්තරේ මම බෝඩ් එකේ ලියන්නේ නැහැ පුතා. සම්ප්‍රයුක්තය මූල 2යි p බලය සමග සාධන කෝණය අංශක 45කි. උන්න උත්තරේ තියෙන එක විදියක්. ඊළඟ විදිය සම්ප්‍රයුක්තය පුතේ p බලය සමග සාධන කෝණය අංශක 90කි. ඔන්න දෙවෙනි ක්‍රමය. පැහැදිලිද? හරි. මගේ දරුවන්ට දැන් මම ජ්‍යාමිතිය භාවිතයෙන් දිශාව හොයන ආකාරය ඉදිරිපත් කළා පුතේ. ඊළඟට අපි බලමු කවුරු හරි කෙනෙක් පුතේ මේ මෙතනදී සූත්‍රය භාවිතා කළා නම් සූත්‍රයෙන් ඇල්ෆා වල අගය 45යි කියන එක ගන්නෙ කොහොමද කියන එක තේරුණාද? හරි. සූත්‍රය මේක නේද පුතේ? මේකේ අපි p බලය කියලා සලකපුවේ මෙන්න මේ බලයනේ. එහෙනම් මූල 2යි p තමා p වෙනුවට ආදේශ කරන්නේ. q වෙනුවට ආදේශ කරන්නේ පුතේ p. තීටා වෙනුවට ආදේශ කරන්නේ අංශක 135. ලියන්නකෝ. q මැකුවා q වෙනුවට ආදේශ කරා පුතේ p. තීටා මැකුවා තීටා වෙනුවට ආදේශ කරා අංශක 135. p මැකුවා පුතේ p වෙනුවට ආදේශ කරා මූල 2යි p. q මැකුවා q වෙනුවට ආදේශ කරා p. තීටා මැකුවා තීටා වෙනුවට ආදේශ කරා 135යි. දැන් මේක සුළු කරගෙන යන්නයි තියෙන්නේ. මේක සුළු කරගෙන ගියා නම් පුතේ tan alpha සඳහා අගයක් සොයා ගැනීමට හැකියාව තියෙනවා. හැබැයි මේක සුළු කරගෙන යද්දී යන්න බලන්නකෝ මූල 2යි p ධන p වතාවක් cos 135 අගේ හෙව්වා පුතේ ඍණ 1 බෙදීම මූල 2යි. ඒක නේද ආවේ? ඔව්. දැන් අපිට අවශ්‍ය වෙනවා sin 135 අගය කලින් වගේම පුතේ sin 135 අගය හොයන හැටි දැන් මම කියලා දෙනවා. එන්නකෝ මෙහෙට. හරි. බලන්න මගේ පුතාලා sin 135 අගය හොයන්නේ කොහොමද කියලා. කාරණා දෙකයි, විදි දෙකයි. එක දරුවෙක්ට මේක ලියන්න පුළුවන් පුතේ sin 180 ඍණ 45යි සුළු කරාම sin 135යි. තව දරුවෙක්ට sin 90 ධන 45යි සුළු කරාම පුතේ 135යි. 180 හෝ 360 පවතිනවා නම් මේක sin බවටම පත් වෙනවා. 90 හෝ 270 පවතිනවා නම් මේක cos බවටම පත් වෙනවා. 125 දෙවනි වෘත්තපාදයේ කෝණයක් දෙවනි වෘත්තපාදයේදී sin වල අගය ධන. ඒ නිසා මේ පිළිතුරද ධන වේ, මේ පිළිතුරද ධන වේ. සුළු කරන්න උත්තරේ 1 බෙදීම මූල 2යි. මේ පරිද්දෙන් සුළු කරද 1 බෙදීම මූල 2යි. දැන් මේක ගෙනල්ලා තෙන්ට ආදේශ කරමු. p වතාවක් පුතේ 1 බෙදීම මූල 2. දැන් මේක සුළු කරන්න ඕන නේද? හරි. කොහොමද මේක සුළු කරන්න කියලා හිතන්න ඕන නේද මගේ පුතාලා? මට කියන්නකෝ මේක සුළු කරන්නේ කොහොමද පුතේ? හරි. ඉඩ නැති හින්දා මම වේගෙන් කියලා දෙන්නම්. දැන් ඔයාලට මෙතන හරය විදිහටත් මූල දෙකක් තියෙනවා. මෙතන හරය විදිහටත් මූල දෙකක් තියෙනව නේද? එහෙනම් මෙතන හරය විදිහටත් මූල දෙකක් හදාගත්තා නම් හරිනේ. ඒ නිසා පුතේ මෙන්න මේ පදය මම මූල දෙකක් වැඩි කරලා මූල දෙකෙන් බෙදනවා. මොකද්ද කලේ? මේ තියෙන ධන ලකුණින් සම්බන්ධිත මෙතන ලකුණ ධන පුතේ මේ ධන ලකුණින් සම්බන්ධිත පද දෙකේ මේ උඩ පදයේ හරේ මූල දෙකක් හදාගන්න ඕන නිසා මේ පදයේ මූල දෙකෙන් වැඩි කරලා මූල දෙකෙන් බෙදුවා. එතකොට මෙයාගේ හරයේ තියෙන මූල දෙකත් එක්ක යට පදවල හරයේ තියෙන මූල දෙක ඒවා කැපිලා යනවා. තේරුණාද? කැපිලා ගියාපුවම ඉතුරු වෙන්නේ මොනවද බලන්නකෝ. tan alpha සමානයි. පුතේ මෙතන ඉතුරු වෙන්නේ p විතරයි. ඇයි මූල දෙක කැපිලා ගියා. දැන් මෙතන මූල දෙක කැපිලා ගියා, මේ මූල දෙක කැපිලා ගියානේ. මූල දෙක වතාවක් මූල දෙක. මූල දෙක වතාවක් කියන්නේ මූල දෙක කියන්නේ 2යි. එහෙනම් මෙතන පළවෙනි පදයේ විදිහට 2යි p ඉතුරු වෙනවා.
මෙතන සමස්ත පදයේ ලකුණ ඍණ p වෙනවා. එහෙනම් 2p අඩු කිරීම p කියන්නේ pමයි. AP ට මේ p කැපිලා උත්තරේ 1යි. tan alpha 1ට සමාන වෙනවා නම් අපි දන්නවා alpha වල අගය අංශක 45යි. හේතුව ඇයි පුතේ? alpha කියන්නේ මේ අවස්ථාවේදී මොන කෝණයක්ද? සුළු කෝණයක්. මේ ගැටලුවේ හැටියට alpha කියන්නේ සුළු කෝණයක් නිසා පුතේ tan alpha වලගේ එකට සමාන වෙන අවස්ථාවේදී alpha වලගේ අංශක 45ට සමාන වෙනවා. තේරුණාද? බලන්න මගේ දරුවනේ මෙච්චර දීර්ඝව සුළු කරලා උත්තරේ ගන්න තිබුණ දේ පුතේ අපිට පහසුවෙන්ම අර ජ්‍යාමිතික දැනුමින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි හැම ගානටම ජ්‍යාමිතියෙන් උත්තර හොයන්න පුළුවන්ද? එහෙම එකක් නෑ. එහෙම එකක් අපිට කතා කිරීමේ හැකියාවක්වත් නෑ. තේරුණාද? නමුත් ඇතැම් ගණන් සඳහා ජ්‍යාමිතියෙන් පිළිතුරු සෙවීමේ හැකියාව තියෙනවා. තේරුණාද? එතකොට කොහොමද ඔයා තීරණය කරන්නේ? මේ ගාන ජ්‍යාමිතියෙන්ද හදන්නේ, මේ ගාන සූත්‍රයෙන්ද හදන්නේ කියලා තීරණය කරන්නේ කොහොමද? පුතේ ඒක තීරණය කරන්න සටහනක් දෙන්න කාටවත් බෑ මේ ලෝකේ. පැහැදිලිද? සටහනක් දුන්නොත් යම් ගුරුවරයෙක් ඒ සටහනට පුතේ ලෝකේ තියෙන හැම ගානම අන්තර්ගත කරන්න බෑ. හැම ගානම අදාළ කරන්න බෑ. ඒ ගණිතය කියන්නේ මේ පොඩි තැනක හිර කරන්න පුළුවන් විෂයක් නෙමෙයි. තේරුණාද? ඒ නිසා මේක සටහන් නැත. ඔබේ දැනුම මට්ටම පවතිනවා නම්, ඔබ බුද්ධිමත්ම නම්, ඔබ කල්පනා කිරීමේ හැකියාව ගොඩනගාගත් දරුවෙක් නම් පුතේ ගැටලුවේ ස්වභාවය අනුව ඔබාටම ඉබේම ක්‍රමයක් පහළ වෙනවා. ඒ ඉබේම ක්‍රමයක් පහළ වෙන්න නම් පුතේ ඊට කලින් ඔයා ගොඩාක් වැඩ කරලා තියෙන්න ඕනේ. ඒ වැඩ කරන දරුවා අනවශ්‍ය ලෙස කලබල වන දරුවෙක් නොවිය යුතුය. ඒ නිසා දරුවනේ දිගටම වැඩ කරන්න. ඔයාට එතකොට මේ සියලුම ක්‍රමයන් තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා.